තේමාව කිතුනුවා ප්‍රවේශම් විය යුතුද? කිතුනුවා ප්‍රවේශම් විය යුතුද? මම හිතනවා මේක වර්තමානයේ තාමත් වැදගත් වෙයි කියලා. මම දකිනවා සමහරක් කිතුනුවන් නිදහස් මාධ්‍ය ශාලාවන් තුලින් ඔවුන් දානවා සමහරක් බයිබල් පද, සමහරක් ඒ බයිබල් වර්ස් කියලා දානවා. එක බයිබල් පදයක් තමයි මාගේ කුඩාරමට වසංගතයක් ලං නොවන්නේය. මම දකිනවා මේ දවස්වල විශේෂයෙන් Facebook තුලින් ගොඩක් ප්‍රචාර වෙන බයිබල් පදයක්. ඉතින් මම හිතුවා දවසේ ඔබ සමග කතා කරන්න මේ බයිබල් පදය. ඉතින් මම හිතනවා යම් කෙනෙක් සජීවී වනාරම්භනවා නම් ඔබ නතර කරගන්න එපා මේක අවසන් වෙනතුරු රැඳී සිටී කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි යමු අනවශ්‍ය ප්‍රථමයෙන් පොඩ්ඩක් කාරණාව පෙන්නන්න. ඒ කාරණාව 2 කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ තිබෙනවා. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් ලැබිලා කියලා. පරණදේ පහව ගියේය මෙන්න සියල්ල අලුත් වී තිබේ. යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔබ යේසුස් වහන්සේව පිළිගත් කෙනෙක් නම් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම් ක්‍රිස්තුස් වහන්සේ යමෙක් තුල සිටිනවා නම් ඒ වචනේ කියනවා ඔහු අලුත් ලැබිලා. You are the new creation. ඔබ නව ලැබිලා. පරණ සියල්ල පහව ගියා. මොකක්ද මේ පරණ දේ? ඔබ හඳුනගන්න අවශ්‍යයි. පරණ මනුෂ්‍ය භාවය තිබෙනවා. පරණ දේ තමයි ආදම්ගේ පාපයත් එක්ක මනුෂ්‍යයට ඇතුළු වන ශාපය සහ පාපය. ඒ මනුෂ්‍යයට ඇතුළු වන ගමන්වල මනුෂ්‍යගේ ජීවිතයට පැමිණියා රෝග සහ ප්‍රශ්න. මනුෂ්‍යගේ ජීවිතවල රෝග ප්‍රශ්න කරදර මරණය වැනි බොහෝ දේවල් වලට පැමිණියා. ඒ හැම දෙයක්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ යම් කෙනෙක් සිටිනවා නම් ඒ හැම දෙයක්ම වගේ මෙන්න සියල්ලම ජීවිතේ. අවුවනිනෝ බලන්න සියල්ලම ජීවිතේ. උදාහරණයක් තිබෙන වචනය තමයි behold. ඉංග්‍රීසි බයිබලෙන් කියනවා behold. බලන්න මේක දිහා. ඔබ නව පැමිණිලා කියලා බලන්න. ඔබ දකින්න අවශ්‍ය ඔබ නව පැමිණිලා කියලා. ඔබ බලන්න අවශ්‍ය ඔබ නව පැමිණිලා කියලා. නව පැමිණිලා කියන්නේ පරණ කිසිම දෙයක් ඔබ දෙවි පාරේ ලෝකවල ජීවිතේ. ඔබ අලුත් මේ පොළොවේ ඉන්න ජීවිතේ. මෙතන කල් ඔබ මේ පොළොවේ නොඉන්න ජීවිතේ. ඒ සසලිවන්ත සහෝදරය. උන්වහන්සේගේ යමේ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම් ඔබ අලුත් පැමිණිලා. You are the new creation. ඔබ නව පැමිණිලා. නව පැමිණිලා කියන්නේ පරණ ස්වභාවයක් නෙවෙයි. පරණ ස්වභාවය සම්පූර්ණ නව පැමිණිලා කරන්නේ. යන්නේ රෝම සිටින්න අවශ්‍ය නැහැ. යන්නේ රෝම ඉන්නවා මේ වෙලාවේ. ඔබ හොඳට මතක තියාගන්න. ඔබ තාම පරණ ජීවිතයක ජීවත් වෙන්නේ. නව පැමිණිලා ඔබ කියන යථාර්ථයක් වෙලා නැහැ. Hallelujah. ඔයනවා නව පැමිණිලා කියන්නේ මෙතන කාල මේ පොළොවේ තියෙන ජීවිතේ. එහෙනම් නව පැමිණිලා රෝගී විය හැකිද? නව පැමිණිලා ප්‍රශ්න පැමිණිය හැකිද? මේක කාටද? කිතුනවා ප්‍රවේශම් විය යුතුද? මොකද අපි සමහර කමස් තියෙනවා Facebook එකේ. ඕන බයිබල් පදයක් දාලා ඉතින් දානවා. ඒ වුණාට ප්‍රවේශම් වෙන්නේ කියලා. ඔබ නව පැමිණිලා නම් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල නම් මේ වසංගත වලින් ඔබ ප්‍රවේශම් විය යුතුද? මම ඔබට පුංචි උදාහරණයක් දෙන්නම්. කෙනෙක් මහා භාර ගමන් කරනවා. ඕන වාහනේ හර භාර ගමන් කරමින් සිටිනවා. අපේ රටේ නීතියට අනුව වම් පැත්තෙන් ගමන් කරන්න ඕනේ වාහන. අගදිනවන උන් දකුණු පැත්තෙන් ගමන් කරන්න ඕනේ. දැන් ඔබ යන අතරේ ඔබට කෙනෙක් ඉන්න පරිස්සම් වෙන්න කියලා. ප්‍රවේශයෙන් යන්න කියලා. සමහර විට ඔබ යන මන්දිරේ යන්නේ නැතුව ඔබ වාහනය
අවශ්‍යද නැහැ. ඔබ සමහර විට ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. නමුත් ඔබ යන්න ඕන මාර්ගය ගමන් කෙරුවොත් ඔබ ආරක්ෂා විය යුතු නැහැ. ඔබ ප්‍රවේශ විය යුතු නැහැ. හැබැයි මේක මාර්ගය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ පිටුවක් කියන දෙයක් කියනවා මේ කියනකොට. ඔබ කියනවා අපි ප්‍රශ්නාවන්ත වෙමු කියලා. දේවාස සහෝදර සහෝදරවරු ප්‍රඥාවයි ඇදහිල්ල ගලව ගන්න බයද. ඔබ දෙක ඇදහිල්ල කියන්නේ වෙනස් දෙයක්. මේ කාලේ කියනවා ඇදහිල්ල. සමහරවිට කියනවා අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඒ නිසා අපි ප්‍රවේශ වෙන්න ඕනේ. ඔබ කියන්නේ ඔබට ඔබ මාස්ලාන් එපා. ඔබ කියන්නේ ඔබට ඉන්ද්‍රතුලින් එපා. ඔබ කියන්නේ රජයේ නීති වලට ඔබ විරුද්ධ වෙන්න කියලා. මොකද ඔබට කියන්නේ ඔබ ප්‍රවේශ වෙන්න නැහැ. ඉතුරුනේ ප්‍රවේශ වෙන්න නැහැ. ඒකෝ ඉතුරුවම බැවිලා. මරණ කිසියක් ඔබ දෙකවරවන්නේ නැහැ. හලෙලූයා. අපි යන්නේ වචනය. රෝමපතේ 8 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. කොහේ බලන්න බැහැ. තවද යේසුස් වහන්සේව මරණයෙන් නැගිටින තැන වාසයේ ආත්මයන් වාසයේ නුඹලා තුල වාසය කරනසේ නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේව මරණයෙන් නැගිටින තැන වාසයේ නුඹලා තුලේ වසන තමන්ගේ ආත්මයන් වාසය කරනකොටගෙන මරණීය ශරීරයෙන් ජීවත් කරනසේක. බොහෝ අයට මේක ලිදරව වෙලා නැහැ. ඔබට දවසේ ලිදරව වෙච්චනවා. එසසිරීමත් දේව දරුවනේ හිතුරුනි මම මේ ඔබට කතා කරන්නේ. ඔබ යේසුස් වහන්සේ පිළිගත්තා නම් දේ වචනේ කියන දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු තුළට ජීවත් වෙන්න දෙනවා කියලා. යේසුස් වහන්සේ කියනවා මම දොර ළඟ ඉඳන් තට්ටු කරනවා. යමෙක් මගේ හඬ අසා දොර ඇරියොත් මම ඔහු තුළට එනවා. ඊළඟ වචනේ කියනවා මම ඔහු සමග එක මේසෙ ඉඳ කැම කන්ච යනවා. දැන් දෙවියන් වහන්සේ ඔබ තුළ නම් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ නම් උන්වහන්සේගේ වචනේ පාවතුමා කියනවා නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ ජීවමාන මාලිගාව බවට නැත්ද? ඒක දෙවියන් වහන්සේ ජීවත් වන ස්ථානය දැන් ඔබයි. ඒ ඔබගේ හදවත තුළයි. යම් කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටිනවා නම් ඔහු නම බැවිලා. කොහොමද නම බැවිලා කුනේ? දෙවියන් වහන්සේගේ ආත්මය ඔබගේ ආත්මෙට තුන සමගයි. එහෙනම් දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුළ තිබෙනවා නම් ඔබ තුළ සිටිනවා නම් ඔහු ගැනයි මේ වචනේ කියන්නේ. ආත්මයන් වහන්සේ කරනකොටගෙන නුඹලාගේ මරණීය ශරීරය ජීවත් කරනවා. හලෙලූයා. මේ හැම රෝගයක්ම හදන්නේ ඔබව මරන්න. ඔබ දන්නවද මේ අයගේ සැලසුම ඔබව මරන්නයි? ඔබ දන්නවද මේ ලෝකයාගේ සැලසුම ඔබව මරන්නයි? ඔබ විනාශ කරන්නයි. උන්ගේ බලාපොරොත්තුව මේ ලෝකෙ තුනෙන් එකක් ජනගහනය අඩු කරන්නයි. ඕන් එක ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. හැම රෝගයක්ම ඔබට වැළඳෙන්න ඔබව මරන්නයි. ඒක මොන රෝගයක් හෝ වේවා. රෝග හදන්නේ ඔබගේ ශරීරය මරන්නයි. ඔබ බයිබලයේ කියන ආත්මය මරන්න බෑ කිසි කෙනෙකුට. ඔබගේ ශරීරය මරන්න ඔවුන් කැමති ඔබ මැරෙනවා දකින්න. ඔවුන් කැමති ඔබ මිය යනවා දකින්න. යක්ෂයා කැමති ඔබ මිය යනවා දකින්න. නමුත් උන්වහන්සේ කියනවා ඒ ආත්මයන් වහන්සේ නුඹලා තුළ වාසය කරනවා නම් ඒ මරණීය ශරීරයක් බව ජීවනයේ උන්වහන්සේ ගෙනනවා කියලා. හලෙලූයා. ඔබ මරන්න හදන කිසිම දෙයකට ඔබ මරන්න හම් වෙන්නේ නැහැ. සුද්ධාත්මස ඔබ තුළ ඉන්න තාක්කල්. සුද්ධාත්මස ඔබ තුළ ඉන්න තාක්කල් කිව්වහම ගොඩක් අය හිතන දෙයක් තමයි සීමිත කාලයක සුද්ධාත්මස ඉන්නේ. යම් කෙනෙක් යේසුස් වහන්සේ පිළිගත්තන් පස්සේ වැරද්දක් කරුවාම සමහර හිතනවා සුද්ධාත්මස බවත් හැරලා යනවා. නමුත් උන්වහන්සේ කියනවා කිසි අන්දමකින්වත් මන් නුඹවත් හරින්නේ නැහැ කියලා. සුද්ධාත්මස ඔබ ලබා ගත්තා නම් ඒ සුද්ධාත්මස ඔබට පොරොන්දුවක් දෙනවා. කවමදාකවත් ඔබ උන්වහන්සේ අත්හරින්නේ නැහැ. විතක ඔබ අත්හරින්න. නමුත් සුද්ධාත්මස ඔබ අත්හරින්නේ නැහැ. ඒ සුද්ධාත්මස ඔබ තුළ ඉන්නවා නම් ඔබගේ මරන්න තිබෙන ඒ ශරීරය ජීවනයෙන් පමුණනවා. ඒ ජීවනය දැන් ඔබ තුළයි. ඔබ කොයි ස්ථානයක මේ වෙලාවේ සිටියාද? ඔබ සජීවීව නරඹන කෙනෙක් නම් ඔබ කිතුණුවෙක් නම් ඔබ තාම ප්‍රවේශ වෙනවා නම් ඔබ රජයේ නීති වලට යටත් වෙන්න ඒවා කරත් නමුත් ඔබ ප්‍රවේශ වෙනවා නම් ඔබ බයෙන් ඉන්නවා නම් යෝබ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා යෝබ මම බයපත් කරපු කාරණයම මා පිටර පැමිණෙනවා කියලා. කිතුණු ඔබ බය වෙනවා නම් ඒට හේතුව තමයි ඔබ උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්නේ.
ඒ බයපත් වෙන දේම ඔබ පිට හමුනනවා. ඔවුන් හදනවා ඔබ බය කරන්න. ඔවුන් හදනවා යම් කිසි බයක් ඇති කරවලා ඔබගේ ජීවිතය විනාශ කරන්න. නමුත් ඒකට ඔබ යටත් වෙන්න එපා. ආත්මයන් වාසයේ නුඹලා තුල සිටිනවා නම් ඒ ආත්මයන් වාසය කරන කොටගෙන මරණීය ශරීරයක් උන්වහන්සේ ජීවත් කරනවා කියලා කිව්වා. හalleluya. ඔබ දන්නවා මෝසෙස්ගේ කාලේදී මෝසෙස්ට අවශ්‍ය වුණා ඒ සෙනගව අරගෙන මිස්රයෙන් ඉස්රායල් දේශයට රැගෙන යන්න. නමුත් එවකට පාරාව රජතුමායකට එකතු වුණේ නැහැ. දෙවියන් වහන්සේ මෝසෙස් යන්න. ඔබ කියලා මේ දේවල් කියන්න. නමුත් බයිබලයේ කියනවා ඔහුගේ සිත එන්න දැඩි වුණා කියලා. ඒ පාරාව රජතුමාගේ සිත එන්න දැඩි වුණා. දැඩි සිතක් ඔහු කෙරේ නිර්මාණය වුණා. උන්නේ පාරාව රජතුමා එකක වුණේම නැහැ මෝසෙස්ට. දෙවියන් වහන්සේ කිව්වා මෝසෙස් මම වසංගත 10කින් මිස්රයට පහර දෙන්න යනවා. ඔබේ ශරීරයේ තියන ඉස්ලාම් ගංගාවකට. එවිට මුළු මිස්රයේම හැම වතුරක්ම ලේවෙන් යනවා කියලා. ඔහුට වතුර බොන්න බැරුව ගියා. එක වෙලාවක කින තුල්ලන්න ආවා. එක වෙලාවක ගඩු කින රෝගය ආවා. එක වෙලාවක ගලවන ශාවක ආවා. එක වෙලාවක පළගෙටියන් ආවා. එක වෙලාවක මැඩියන් ආවා. මේ වගේ බොහෝ වසංගත 10ක්, ප්‍රශ්න 10ක්, රෝග 10ක් මිනිස්සුන්ට ආවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ තුල හිටිය දෙවියන් වහන්සේ සමග හිටිය ඒක ඊශ්‍රායල් මිනිස්සුන්ට මේ කිසි දෙයක් බලපෑවේ නැහැ. ආමේන්. හalleluya. ඔබ දෙවියන් වහන්සේ තුල නම් දෙවියන් වහන්සේ ඔබ තුල නම් ඔබට මේ කිසි දෙයක් බලපාන්නේ නැහැ. එනවා ඔබ ඒ ප්‍රවේශ වෙන්නේ. කෙනෙක් කෙනා ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. නැහැ මේකට ප්‍රඥාව ගාව ගන්න එපා ඔබ. ඔබ මේකට ප්‍රඥාවන්ත වෙනවා කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ වචනේ සුළු කරනවා කියන එකයි. කිතුනේ ප්‍රවේශාවිය යුතුද මේ අපි සිටින අවසාන කාලය තුලයි. ඔබ දන්නවා මේ අවසාන කාලය තුලයි. තව පුංචි කාලයකින් කිතුනෝනි ඔබ මම දන්නවා ඔබ සූදානම් වෙනවා ඇති මේ වෙනකොට. අපිට ස්ථිර කරමු තැන අපිට සූදානම් කරමු තැන අපි යන පිණිස. අපි දෙවියන් වහන්සේට යනවා. උන්වහන්සේ පොසෝ ගන්න යනවා. ඒක ඉතාමත් ළඟව තිබෙනවා. ඒ වචනේ සනාථ කරන දේවල් ඉතාමත් ඉක්මනින් සිදු වීගෙන යනවා. එනිසා අපිට ස්ථිරයි ඉතාමත් ඉක්මනින් ඒ කාලය පැමිණෙන්න යනවා. එනිසා දේව තමෝනේ ඔබ ප්‍රවේශාවිය යුතු නැහැ. හේතුව ඔබ තුල ජීවනයේ තිබෙනවා. ඔබ තුල ජීවනයේ තිබෙනවා නම් ඇයි ඔබ ප්‍රවේශ වෙන්නේ? ඔබ තුල සුද්ධාත්මව සිනන ඇයි ප්‍රවේශ වෙන්නේ? අපි මාර්ග පොතේ 16 වෙනි පරිච්ඡේදය. මාර්ග 16 වෙනි පරිච්ඡේදය. සුද්ධ මාර්ග 16 වෙනි පරිච්ඡේදය. මේ කාලවකවානුව තමයි යේසුස් වහන්සේව කුරුසය යන ගහලා නැගිටලා දවස් 40කට පසුව උන්වහන්සේ ස්වර්ගයට යන අවස්ථාවේ මේ අවස්ථාවේදී උන්වහන්සේගේ ගෝලයා උන්වහන්සේගේ යම් හඬකට හුඟක් දෙමින් සිටියා. උන්වහන්සේ යම් කාරණාවක් උගන්වමින් හිටියා. 17 පදේ කියනවා අදහන්නට ඇත්හවුලක් වුණා. ඒ කියන්නේ ඔබ යේසුස් වහන්සේව අදහනවා නම් ඒ අදහන්න අය මෙන්න මේ දේවල් කරත් වෙනවා. බලන්න වචනේ කියන්නේ. ඔව් මාගේ නාමයෙන් යක්ෂය දුරු කරන්න ඔය. යක්ෂය දුරු කරන්න යන යේසුස් වහන්සේගේ නාමයෙන්. Out in the name of Jesus කිව්වම යක්ෂය යන්නේ නැහැ. එච්චරයි. අන්භාෂාවලින් කතා කරන්න ඔය. ඔව් දෙවියන් වහන්සේ සමග අන්භාෂාවලින් කතා කරන්න යනවා. යම් කෙනෙක් අදහන්නේ නැත්නම් ඔහුට මේ කිසි දෙයක් නැහැ. යම් කෙනෙක් කියනවා නම් මම අදහනවා කියලා ඔහුට මේ කිසි දෙයක් නැත්නම් ඔහු බොරු කියනවා උන්වහන්සේ අදහන්නේ නැහැ. ඔබ ප්‍රවේශන්නේ මේ කාලේදී සර්පයන් අල්ලා ගන්න ඔය. යම් මරණීය වස જાතිය පිව්වත් ඒ කිසි අනුතුරක් ඔවුන් නොවන්නේය. ඔවුන් රෝගීන් පිට අත්‍යබු කල්හි ඔවුන් සුවය ලබන්නෝය. යේසුස් වහන්සේ කෙනෙක් අදහගත් විටම ලැබෙන දේවල් පහක් මේ. රෝගීන් පිට අත් තබන කල රෝග සුව වෙන්නේය. ඔබ රෝග සුව කරන්නේ කියන්නේ මම රෝග සුව කරන්නේ. ඔබ රෝග සුව කරන්නේ නම් ඔබ රෝගී විය හැකිද? ඔබට රෝගී වෙන්න පුළුවන්ද? ඔබ රෝග සුව කරන්නේ. අදහන්නා වූ අයට ඇති ලකුණු නම් ඔවුන් රෝගීන් පිට අත් තබන කල රෝග සුව ලබන්නේය. කිතුණිය ඔබ ප්‍රවේශම් විය යුතුද? මම හිතන ඔබ ප්‍රවේශම් විය යුතු නැහැ. හේතුව ඔබ රෝග සුව කරන්නේ. ඔබ රෝග වලට බය හැංගෙන කෙනෙක් නෙවෙයි. ඔබ රෝග සුව කරන්නේ. ඔබ නැවත කියන්නේ මම රෝග සුව කරන්නේ.
බොහෝ අය හැමතිස්සෙම මේ කාලේදී පාවිච්චි කරන දේ වචනයක් තිබෙනවා. අපි ඒකට යනවා. ඒ තමයි ගීතාවලිය පොතේ 91 වෙනි පරිච්ඡේදය. අපි තමයි තික්මලින්නේ කියනවා. මහෝත්තමයන්ගේ රහස් ස්ථානයේ වසන පැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණේ වාසය කරන්නේය. මහෝත්තමයන්ගේ රහස් ස්ථානයේ වසන පැනැත්තේ රහස් ස්ථානයක් තිබුණා. කියන රහස් ස්ථානයක්. දැන් මේක කියුවට මදි මේක තේරෙන්නේ නැත්නම්. රහස් ස්ථානයක් තිබුණා. මහෝත්තමයන්ගේ රහස් ස්ථානය. දාවිද් මේ කතා කරන්නේ දාවිද් හිටිය යුගය ගැන නෙවෙයි. දාවිද් මේ කතා කරන්නේ ප්‍රොෆෙට්මේ භාෂාවකින්. ඔහු කතා කරන්නේ අනාගතයක් ගැන. මහෝත්තමයන්ගේ රහස් ස්ථානයක් තිබුණා. ඒ රහස් ස්ථානය ඒ කාලේ පරණ යෝසෙෆේ විවස්ථා මිනිසුන්ට තේරුනේ නැහැ. දැන් නව යෝසෙෆේ ඉන්න මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. හේතුව ඔවුන්ගේ වචනය අධ්‍යයනය කරන්නේ නැහැ. ඔවුන් හිතනවා ඒක තිබෙන පුංචි කාරණාවක් විතරක් ගත්තාම ඇති කියලා. ඔවුන් හිතනවා නිකන් කියුවාම ඇති කියලා. නෑ ඔබට මේ වචනේ කියවන්න කියලා බයිබලේ නැහැ. ඔබට තිබෙන්නේ මේ වචනේ මෙනෙහි කරන්න කියලායි. එහෙනම් ඔබ මෙනෙහි කළොත් ඔබට මේ දේවල් වල රහස ඔබට තේරෙන්න යනවා. අපි බලමු මොකක්ද රහස? යම් අභිලාෂයක් තිබුණා. යම් රහසක් තිබුණා. මොකක්ද ඒ රහස? අපි බලලා කොලොස්සි පොතට. අපි ඔබ තියා ගන්න ගම අපි කොලොස්සි පොතට ගමු. කොලොස්සි පොතේ මම කැමති ඔබ පළවෙනි පරිච්ඡේදය අරගෙන යන්න. 25 වෙනි පදේ නම කියවන්න දෙනවා. පළවෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ සිට. పూర్ව කාලවලදී පටන් සැඟවී තිබී යම් දෙයක් සැඟවිලා තිබුණා. දැන් දෙවියන් වහන්සේගේ සුද්ධවන්තයන්ට ප්‍රකාශ වුණා වූ රහසවල දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණ කිරීමට නුඹලා උදෙසා මට දෙන ලද උන්වහන්සේගේ ගබඩාකාරකමේ හැටියට පුරාණයේදී යම් කිසි රහසක් තිබුණා. දාවිද් කියනවා මහෝත්තමයන්ගේ රහස් ස්ථානයේ වසන තැනැත්තේ යම් රහස් ස්ථානයක් තිබුණා. ඒක සැඟවිලා තිබුණේ. පුරාණයේ මිනිසුන්ට ඒක සැඟවිලා තිබුණේ. මම ඒකයි කිව්වේ මේක ඇවිල්ලා ඒ දාවිද් හිටිය යුගය ගැන කතා කරන දෙයක් නෙවෙයි. මේක ප්‍රොෆෙට්මේ භාෂාවක්. මේක අනාගතේ ගැන කතා කරන දෙයක්. රහස් ස්ථානය යම් රහසක් තිබුණා. ඒ රහස් ස්ථානය අපි හොයන්න ඕනේ. එහෙනම් පෞතුමා කියන පුරාණයේ පටන් ඒ රහස සැඟවිලා තිබුණා. නමුත් සුද්ධවන්තයන්ට දැන් ඒක ලිතරව කරලා තිබෙනවා. අපි බලමු මොකක්ද ඒ රහස් ස්ථානය කියලා. ඔව් කියනවා අන්‍ය ජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජස් සම්පත කිමිත කියා දෙවියන් වහන්සේ සුද්ධවන්තයන්ට දන්වන්න කෙමුදුසේක. ඒ වනාහි තේජසේ බලාපොරොත්තු වන නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේය. හලෙලූයා. රහසක් තිබුණා. ඒ රහස නම් ක්‍රිස්තුස් වහන්සේය. අපි යන ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයට. මහෝත්තමයන්ගේ රහස් ස්ථානයේ වසන තැනැත්තේ මහෝත්තමයන්ගේ රහස් ස්ථානය මොකද්ද? ක්‍රිස්තුස්. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේ තමයි ඒ රහස් ස්ථානය. ක්‍රිස්තුස් කියන්නේ ස්ථානය. ක්‍රිස්තුස් කියන්නේ යම් ලොකේෂන් එකක්. ඒක ස්ථානය. ඒ ස්ථානයේ යම් කෙනෙක් වසනවා නම් ඒ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණේ ඔහු වාසය කරන්නේ. යම් කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම් සම්පූර්ණ දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඔහු සතුයි. උන්වහන්සේගේ සෙවණේ වාසය කරනවා. යම් කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු නව පැවිද්දක් කියලා. ක්‍රිස්තුස් කියන ස්ථානයේ ඔබ ඉන්නවා නම් සර්ව පරාක්‍රමයන්ගේ සම්පූර්ණ දෙවියන් වහන්සේගේ රැකවරණය ඔබ තුලයි. ඔබට රැකවරණය තිබෙනවා නම් යම් කෙනෙක් ඉන්නවා යම් නායකයෙක් යම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියත් එවන රටේ ජනාධිපතිවරයා ඔහු ගමනක් යනකොට ඔහු යන්නේ යම් කිසි ආරක්ෂාවක් සමග. ඔහු ආරක්ෂාවක් සමග යනකොට ඔහු බය නැහැ. යම් ආරක්ෂාවක් ඔහුට තියෙනවා කියලා දැනට ඔහු බය වෙන්නේ නැහැ. ඇමරිකාවේ ජනාධිපති ගත්තොත්
ඔබට පැවිදි 24 මා ආරක්ෂාවක් තිබෙනවා. ඒ දවල මන්දිරේ පැවිදි 24 මා ආරක්ෂාවක් තිබෙනවා. ඕන් කියනවා ඒක සමනලයකටවත් ඇතුල් වෙන්න බෑ කියලා ඕන් නොතුනවත්ව. යම් කිසි ෆ්ලයිට් එකක් හෝ යම් කිසි චොපර් එකක් හෝ ඒ දවල මන්දිරේට ඉහළින් ගියොත් ඒක විනාශ වෙනවා. ඒක තමයි ඔබේ ආරක්ෂාව. ඒ දවල මන්දිරයේ අස්සේ ඉන්න කෙනා ඕන් පහේ ජීවත් වෙන්නේ නැහැ. ඕන් දන්නවා ඕන් ඒ වෙනකොට රැකවරණේ ඉන්නේ. ඕන් දන්නවා ඒ වෙනකොට ඕන් රැකවරණයේ කිසි ස්ථානයේ සිටිනවා. යම් කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඒ රහස් ස්ථානයේ තමයි ක්‍රිස්තුස් වහන්සේ. යම් කෙනෙක් ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම් සර්ව පරාක්‍රමයන්ගේ සම්පූර්ණ වූ දෙවියන් වහන්සේගේ ඒ සියල්ල කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ රැකවරණය සෙවන යතුලයි ඔහු ජීවත් වන්නේ. හලෙලූයා. ඊළඟ පදයට අපි යමු. දෙවෙනි පදය. උන්වහන්සේ මාගේ රහස් ස්ථානයේ මාගේ බලකොටුවේ යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම් මුළු දෙවියන් සම්පූර්ණ වූ ඒ දෙවියන් වහන්සේ ඒ පරාක්‍රම වූ දෙවියන් වහන්සේ ඒ සර්ව බලධාර වූ දෙවියන් වහන්සේ ඒ මුළු විශ්වයේ මැව් කරුවාන ඔබගේ රහස් ස්ථානයේ වෙන්චනවා. ඔබ ආරක්ෂා කරන ස්ථානයක් වෙන්චනවා උන්වහන්සේ. ඒ මාගේ බලකොටුවේ ඔබ බලකොටුවක් අස්සේ ඉන්නේ. ඔබ විනාශ කරන්න හැකි. හලෙලූයා. ඔබ රෝගී කරන්න හැකි. මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේ යයි ස්වාමීන් ගැන කියන්නේ මේ තුන්වෙනි පදය. උන්වහන්සේ සෝගේ පියාපති නුඹ වසනසේක. නුඹ උන්වහන්සේගේ පියාපත්කට ආරක්ෂා වන්නේ හිය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලියක්ය මහා පලියක්ය. ඊළඟ පදය. රාත්‍රියේ බීතියටවත් දවාලේ විදිහට ඊගස්සටවත් මේ කරම් බොහෝ අය කියනවා රාත්‍රී වසංගත එනවා මේ ගැන කතා කරන්නේ ඔව් වෙන්න පුළුවන්. හැබැයි ඔබ තෛලයෙන් ආරක්ෂා වෙච්ච යන්නේ නැහැ. ඔබ යාඥා කරුවා කියලා ආරක්ෂා වෙන්නේ නැහැ. ඔබ ආරක්ෂා වෙන්න තිබෙන එකම ක්‍රමවේදය ක්‍රිස්තුස් වහන්සේ පමණයි. ඔබට මේ දැනගැන්ම අවබෝධය නැත්නම් ඔබ රැකවරණයේ ස්ථානයේ නැහැ. ඔබ කොච්චර යාඥා කරුවත් වැඩක් වෙන්නේ නැහැ. ඔබට මේ වචනේ සම්බන්ධ වැදගිල්ලක් දැනගැන්මක් එහෙම නැත්නම් අවබෝධයක් නැත්නම් ඔබ මේ ගැන අවබෝධයක් නැතුව ඔබ මොන වචන කතා කරාද? එය ඇදහිල්ලට ක්‍රියාවක් නෙවෙයි. එය ඇදහිල්ලේ ක්‍රියාවක් නෙවෙයි. බොහෝ අය මේ වචන දාලා ඉවර වෙලා වැරදි දේවල් කතා කරනවා. ඍණාත්මක දේවල් කතා කරනවා. ඔවුන්ගේ මුඛේ තියෙන්නම ඍණාත්මක දේවල්. උන් බයිබල් පද දානවා. උන් මේ බයිබල් පද උන් දානවා. ඔවුන් නිදහස් මාධ්‍ය තුරට ඒක යොමු කරනවා. නමුත් කිතුනවනේ මේ ඔබේ කාලය. මේ ඔබේ යුගය. මේ යුගයේ ඉතාමත් ඉක්මනින් අවසන් වෙනවා. ඔබ ඉන්නේ සභා යුගය තුලයි. ඒ නිසා ඔබට දීලා තිබෙන ආධිපත්‍යය ඔබ දන්නේ නැත්නම් ඔබ කවුද කියලා ඔබ දන්නේ නැත්නම් මේක විශාල ගැටලුවක්. ඒක ඉතාමත් ඉක්මනින් හදාගන්න. රාත්‍රියේ බීතියටවත් දවාලේ විදිහට ඊගස්සටවත් අඳුර යන වසංගතයටවත් ඉර මුදුන් වේලේ පාළු කරන විනාශයට ඔබ බය නොවන්නේ. යම් කෙනෙක් මේ එළිදරව් ලැබුවොත් පමණයි ඔහු බය වෙන්නේ නැත්තේ. යම් කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා කියලා ඔහු දන්නවා නම් පැය 24ම ආරක්ෂාව දෙවියන් වහන්සේගේ ඔහුට තියෙනවා කියලා ඔහු දන්නවා නම් ඔහු කියනවා දාවිද් කියනවා ඔහු බය වෙන්නේ නැහැ. හලෙලූයා. කියන්න මම බය නැහැ. මම බය නැහැ. මට රෝග හැදෙන්නේ නැහැ. කිසි වසංගතයක් මගේ කුඩාරට ලං වෙන්නේ නැහැ. හලෙලූයා. කියන්න හලෙලූයා. වචනේ කියනවා අපි 10 වෙනි පදයට යනවා. 10 වෙනි පදේ. මේක හැමෝම දන්න වචනයක්. නුඹට කිසි නපුරක් පැමිණෙන්නේ නැහැ. කිසිම නපුරක් ඔබට පැමිණෙන්නේ නැහැ. මේකේ තියෙන දේවල් බොරුද? රටේ වාතාවරණය ගැන කතා වෙනවා. රටේ ආර්ථිකය ගැන කතා වෙනවා. කිතුනුනේ ඔබ මේවා කතා කරන්න කාලේ නෙවෙයි. ඔබට කතා කරන්න වෙන දෙයක් තිබෙනවා. ඒක තමයි ඔබ ජීවත් වෙන පරමාර්ථය. ඒක තමයි ඔබ ජීවත් වෙන අරමුණ. ඒක තමයි සුභ ආරංචිය. කිතුනුනේ ඔබට කතා කරන්න තිබෙන්නේ මේ දේ පමණයි. නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේ. මේ දේශය තුල මේ ලෝකෙ තුල මොන තත්ත්වයක් තිබුණත් ඔබට ඒක බලපවන්නේ නැහැ කියලා කියන්නේ. කිසි නපුරක් ඔබ කෙරේ බලපවත්වන්නේ නැහැ. රටේ ආර්ථිකය ඔබට බලපවත්වන්නේ නැහැ. රටේ ආර්ථිකය බිඳුවට වැටලා වෙන්න පුළුවන් කියන්නේ. රටේ හාල් කිලෝ එකලා රුපියල් 1000
අනතුරු ඔබ කෙරේ බලපවත්වා කියන්නේ ප්‍රශ්නේ මේකයි. ඔබට තිබෙන ගැටලුව මේකයි. හෝසියා පුතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ ගැටලුව කියනවා. ඒ ගැටලුව තමයි ඒ ගැටලුව නම් මාගේ සෙනග දෙවෙනොස් කියනවා මාගේ සෙනග කිතුණුවා මාගේ සෙනග විනාශ වන්නේ දැනගැන්ම නැති කමින්ය. ඔබට දැනගැන්ම නැහැ. ඔබට දැනගැන්ම නැහැ. ඔබට දෙවියන් වහන්සේගේ දැනගැන්ම තිබෙන්න අවශ්‍යයි. කෙනෙක් දැනගැන්ම නැත්නම් ඔබ විනාශ වෙනවා. ඔබ දැනගැන්ම ලබන්න අවශ්‍යයි. කිසිම නපුරක් නුඹට නොපැමිණෙන්නේය. නුඹේ කූඩාරමට වසංගතයක් ලං නොවන්නේය. මේක දැම්මට මදි. මේක අන්තර්ජාලයේ මුදා හැරියට මදි. මේක එළිදරව් ඔබට නැත්තම් ගීතාවලිය පොතේ 119 වෙනි පරිච්ඡේදයේ 130 වෙනි පදේ කියනවා උන්වහන්සේගේ වචන එළිදරව් වීමෙන් නුඹලට ආලෝකය ලැබෙනවා. මේ එළිදරව් ඔබට නැත්නම් ඒකෙ තිබෙන කිසිම දෙයක් බලපවත්වන්නේ නැහැ. යම් කෙනෙක් මේ වචනේ දාලි වෙලා ඔහු බය වෙලා ඉන්නවා නම් ඔහු ප්‍රවේශම් වෙනවා නම් ඔහු රැකවල් වෙනවා නම් ඔහු රැකවරණය හොයනවා නම් ඔහු ගෙදර ඉන්න කොටත් හැමතිස්සම ඔහු අත් හොදනවා නම් ඔහු ගෙදර ඉන්න කොට මාස් එක දාගෙන ඉන්නවා නම් දෙනවද දෙපදරුවනේ ඔබ ඉන්නේ රැකවරණයක් කරත නෙවෙයි. ඔබ තාම උන්වහන්සේගේ රැකවරණය හඳුනගෙන නැහැ. හිතනවා ප්‍රවේශම් විය යුතුද? මම හිතන්නේ ඔබ ප්‍රවේශම් විය යුතු නැහැ. නුඹේ කූඩාරමට වසංගතය ලං නොවන්නේ. ඇවිල්ලා හොඳ වෙනවා කියලා නෙවෙයි කියන්නේ. ලං වෙන්නේවත් නැහැ. ඔබ මේ මහා උත්තමයන්ගේ රහස් ස්ථානයේ සිටිනවා නම් ඒ ස්ථානය නම් ක්‍රිස්තුස්. ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ සිටිනවා නම් කිසි වසංගතයක් ඔබේ කූඩාරමට එන්නේ නැහැ. ලං වෙන්නේවත් නැහැ. ඔබේ නිවස භූමියටවත් ලං වෙන්නේ නැහැ ඒක. ඔබගේ අල්ලපු ගෙදර ඉන්න පුළුවන්. ඔබගේ අසල් වාසියන් ඉන්න පුළුවන්. නමුත් ඒක ඔබ කෙරේ බලපවත්වන්නේ නැහැ. ඔබ මේක දැම්මට වැඩක් නැහැ. මේක තිබෙන යථාර්ථය ඔබ කතා කරන්නේ නැත්නම් මේක තිබෙන වචනේ එළිදරව්ව ඔබ අත්දකින්නේ නැත්නම් කිතුනේ මේ ඔබේ කාලයයි. ඔබ ප්‍රවේශම් විය යුතුද? ඔබ කිසිසේත් ප්‍රවේශම් වෙන්න යුතු නැහැ. හේතු උන්වහන්සේ දැනටමත් කියලා තිබෙනවා. පැය 24ම ආරක්ෂාව නුඹ කෙරෙහි තිබෙනවා. පැය 24ම රැකවරණය ඔබ කෙරෙහි තිබෙනවා. සෙනෙහවන්ත දෙවදරුවනේ ඒ පැය 24ම නොනිදා උන්වහන්සේගේ දෙනෙත් ඔබ කෙරෙහි ඉදු වෙලා තිබෙනවා. ඔබ ප්‍රවේශම් වෙන්න අවශ්‍ය නැහැ. කියන්න මම ප්‍රවේශම් වෙන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ නීති උල්ලංඝනය කරන්න කියලා නෙවෙයි. මම කියන්නේ දේව රාජ්‍ය නීති වලට යටත් වෙන්න. දේව වචනයට යටත් වෙන්න. මේකේ නීති නිසා මේ දේව වචනේ නීති ඔබ කඩ කරන්න හදන්න එපා. රාජ්‍ය නිසා නීති නිසා දේව වචනේ තියෙන දේවල් ඔබ කඩ කරන්න එපා. මේ ලැබෙන හැම අවස්ථාවකම ප්‍රයෝජනෙට ගන්න. ඔබට නපුරු කතා කරන්න බෑ. ඔබට නපුරු දේවල් කතා කරන්න බෑ. ඔබට කතා කරන්න පුළුවන් එකම දෙයයි මේ අවසාන කාලේ උන්වහන්සේගේ සුභාරංචිය පමණයි. යේසුස් වහන්සේගේ නාමය ඔසවන්න. හලෙලූයා. මම හිතනවා ඔබට පුංචි කාරණාවක් තේරුම් ගන්න ඇති. ඔබ ප්‍රවේශම් වුණොත් ඔබ ඉන්න අවධානයක. ඔබ යම් අවධානයක ඉන්නේ. ඔබ යම් අවධාන තත්වයක ඉන්නේ. ඔබ ප්‍රවේශම් වුණොත් ඔබ යම් අවධානමක ඉන්නේ. එනිසා ප්‍රවේශම් වෙන වචනේ ගැන දේව වචනය අරගෙන ඔබ ඍණාත්මක දේවල් කතා කරන්න එපා. දේව වචනේ තිබෙන යථාර්ථයක් කතා කරන්න. එහි තිබෙන ඉලිදරව්වන් කතා කරන්න. මේ ඔබේ කාලයයි. හලෙලූයා. හලෙලූයා. ඔබ ප්‍රවේශම් විය යුතු නැහැ. හේතු උන්වහන්සේ කියනවා නුඹේ හිසට උඩින් පක්ෂියෙක්වත් පිළිආසර කරන්නේ නැහැ මම් නුදුනවත්ව කියලා. ඒ කියන්නේ පැය 24ම රැකවරණය ඔබ සතුයි. ආමේන්. උන්වහන්සේ ඔබ කෙරේ පැය 24ම බලාගෙන සිටිනවා නම් රැකවරණය ඔබ තුල නම් ඒ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණිය ඔබ වාසය කරනවා නම් කිසි වසංගතයක් ඔබ කෙරේ පැමිණෙන්නේ නැහැ. ඔබ දන්නවා හොඳටම රහස් ස්ථානයේ නම් ක්‍රිස්තුස්ය. ඔබ ඒක දකින්න. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුලයි කියලා ඔබගේ ආත්මයෙන් දකින්න. ඒ දකින්නතුරු මේ වචන ඔබ කෙරේ යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා ඔබට යම් අදහසක් යම් අවබෝධයක් ලැබෙන්නේ නැති. ඒ වගේම තමයි
ඔබ ඉහළ මට්ටමකට එන්න ඇති. අපි සිටින ස්ථානයේ නැගිටින්න. ඔබ සිටින ස්ථානයේ නැගිටින්න. අපි උන්වහන්සේ ස්තුතිවත් වෙන්න යන අද දවසේ උන්වහන්සේ මේ රටේ වාතාවරණය මොකක් වුණත් මේ තත්ත්වය මොකක් වුණත් අද දවසේ මේ විදියට සජීවීව ඔබ සමග සිටගත් උන්වහන්සේ දුන්නා කරුණාවක්. අපේ දැක්සෝම අපි මොහොතක් උන්වහන්සේ ස්තුතිවත් වෙමු. උන්වහන්සේගේ වචනේ ජීවමානයි. එය නතර කළ නොහැකි. එය නතර කළ නොහැකි. උන්වහන්සේගේ වචනේ ජීවමානව අප කෙරෙහි යොමු වෙනවා. එනිසා අපි මොහොතක් ස්තුතිවත් වෙමු උන්වහන්සේට. Hallelujah. Hallelujah. Suki